දැන් වේලාව උදැසන 5:02. ඔබ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ සමගින් එකතු වෙලා ඉන්නේ. උදා වූ මේ පින්බර නැවුම් දවසේ හැම කෙනෙක්ගේම යහපත් සිතුම් පැතුම් සියල්ල සරල ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ වගේම හැම දවසක්ම අලුත් දවසක්, වාසනාවන්ත දවසක් කියලා අපි හිතන්න ඕනේ. බොහොම ආදරයෙන් මේ දවස මේ විදිහට හිතලා පිළිගත්තොතින් අපිට කවදාවත් ගැටලු වලට මුහුණ දෙන්නට අවස්ථාවක් උදා වන්නේ නැහැ. උත්සාහය, ධෛර්යය, කැපවීම තුළින් අද දවසත් අපි වෙනදා වගේම ජය ගනිමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් ආරාධනා කරනවා ඔබට මෙතෙන් සිට නිවන බුදුබණ ශ්‍රවණය කරන්නට. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදුබණ. සිත නිවන බුදුබණ ධර්මදේශනා මාලාවේ අද දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද අබම්පොළ ඥානවිජය ස්වාමීන්ද්‍රණන් වහන්සේ. මෙම ධර්මානුශාසනාව 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති නිමිත්තෙන් 2011 ජනවාරි මාසයේ ප්‍රචාරය වූ ධර්මදේශනාවක යලි ප්‍රචාරයකි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්ථිමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තී. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වත් සියලු දෙනාම මේ තැන්පත්ව සිටින්නේ මේ තුන් ලෝකයටම ආලෝකයක් පිණිස, යහපත පිණිස, හිතසුව පිණිස පහළ වී වදාළ ඒ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමටයි. පින්වත්නි, මේ ලෝකේ දුකම ප්‍රාර්ථනා කරමින්, දුකම පසුපස යමින්, දුකම සොයා යමින්, දුක ලුහුබඳිමින්, දුකම වැළඳ ගනිමින් යන දෙව් මිනිස් ලෝකයාට ඒ දුකින් නිදහස් වීම පිණිස, තමාගේ ජීවිතේ සංසාරයේ සුවපත් කර ගැනීම පිණිස ඒකායන මාර්ගයේ දේශනා කළේ ඒ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ නොවන්නට අපි කිසි කෙනෙකුට මේ ලෝකයෙන්, මේ සංසාරයෙන් ඈතර වන්නට මාවතක් සොයාගන්නට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නිසයි අපි සියලු දෙනාටම මේ සසරින් ඈතර වීම පිණිස ඒ ඒකායන නිවන් මාර්ගය හෙළිදරව් වුණේ. එදා මෙදා තුල මේ සංසාරයේ මේ දෙව් මිනිස් ලෝකයේ තුල යම් ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්, ශ්‍රේෂ්ඨ මිනිසෙක් මේ ලෝකේ පහළ වුණා නම් ඒ පහළ වුණේ බුදුරජාණන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේලා තුලින්ම ගුරුපදේශ රහිතව මේ ධර්මය අවබෝධ කරලා දුකින් නිදහස් වෙලා, ඒ වගේම මහා කරුණාවෙන් යුක්තව ඊතා පැහැදිලි ලෙස, මනරම් ලෙස දෙව් මිනිස් ලෝකයාට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළා. ඒ සමගමයි මේ සම්බුද්ධ ශාසනය මේ ලෝකෙට බිහි වුණේ. දෙවිවරුන්ටත් මිනිසුන්ටත් මේ සසරින් ඈතර වීම පිණිස, සසර කතරේ දුක තුරන් කරලා සැපේ පිණිස, මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ඒ බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම හේතු සාධක වෙලා තිබෙනවා.
පින්වත්නි අපේ ජීවිතේ අපි නොයෙක් දේවල් ඉගෙන ගන්නවා නොයෙක් දේවල් පසුපස හඹාගෙන යනවා. නමුත් අපේ ජීවිතේ බහුතරයක් දෙනා අවසන් කරන්නේ පරිපූර්ණ නොවුන අවබෝධ කරගත්තේ නැති ජීවිතයක් සහිතව. අපිට ලැබුණ මේ ජීවිතේ අපිට අවබෝධ කරගෙන මරණයට පත් වෙන්න පුළුවන් නම් ඒ තමයි අපිට මේ සංසාරයේ ලැබෙන දුර්ලභම වාග්ය බවට පත් වෙන්නේ. ඉතින් මේ ජීවිත අවබෝධයේ පිණිස හේතු වෙන ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයෙන් එක්තරා ධර්ම කොටසක් අද මේ රාත්‍රියේ අපි මේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. ඔබට ශ්‍රවණය වෙන්නට ඇති මේ දේශනාව ආරම්භයේදී අපි පාලි ගාථා ඛණ්ඩයක් සජ්ජායනා කළා. ඒ අඩංගු වෙන්නේ දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවට. මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාලා අත්ථිමස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුති කියලා. ඒ කියන්නේ මේ අපේ ශරීරයේ ධාතුන් හතරක් තියෙනවා. ඒ ධාතුන් හතර තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ධාතු කියලා කියන්නේ මූලික ස්වභාවය. යම් දෙයක මූලික ස්වභාවයට අපි කියනවා ධාතු කියලා. එතකොට යම් දෙයක් සකස් වන්නට මූලික වුණ මූලද්‍රව්‍ය, අමුද්‍රව්‍ය වගේ මේ ධාතු කොටස් හතරක් අපේ ශරීරය තුල අඩංගු වෙලා තිබෙනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ අපේ කය තුල ධාතු හතරක් පවතිනවා කියලා. මෙතන මේ පඨවි ධාතු කියලා කියන්නේ තද ගතියෙන් යුක්ත පස් වෙලා යන ස්වභාවයට අයිති දේවල් වලට. ආපෝ ධාතු කියලා කියන්නේ ගලාගෙන යන වැగిරෙන ස්වභාවයට අයිති දේවල් වලට. තේජෝ ධාතු කියලා කියන්නේ උණුසුම් ස්වභාවයට අයිති දේවල් වලට. වායෝ ධාතු කියලා කියන්නේ හමාගෙන යන දේවල් වලට. වාතයට වායෝ ධාතු කියලා කියනවා. එතකොට මේ මූලික ස්වභාවයන් හතරෙන් තමයි අපි මේ පරිහරණය කරන මේ කය සකස් වෙලා තියෙන්නේ. මේ ශරීරය සකස් වෙලා තියෙනවා. දැන් මේක දේශනාවල සඳහන් වෙනවා. මව් කෙනෙකුගේ සහ පියෙකුගේ එකතු වීමෙන් සකස් වුණ දෙයක් තමයි කියනවා මේ කය, මේ ශරීරය. ඒ වගේම ආහාර පාන වලින් පෝෂණය වෙන දෙයක් තමයි කියනවා මේ ශරීරය. ඒ වගේම තමයි ඉලීම් පිරිමැදීම් ආදියෙන් නඩත්තු වෙන රැකෙන දෙයක් කියනවා මේ ශරීරය. එතකොට මේ ශරීරය මේ ස්වභාවයෙන් සකස් වෙලා තියෙනවා. තවත් ලක්ෂණයක් කියනවා මේ ශරීරයේ නැසී වෙනසී යන සිඳී බිඳී යන ස්වභාවයටත් අයිති කියලා. මේ ශරීරය සකස් වන්නට මූලිකවම සම්බන්ධ වෙලා තියෙන කොටස් අතර තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන කොටස්. එතකොට මේ විදිහට දැන් අපි අපේ කය ගැන සිතන්නට පුරුදු වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙනවා. දැන් ගොඩක් වෙලාවට අපි බුදුරජාණන් වහන්සේ මේ ජීවිතාවබෝධයේ පිණිස ධර්මයේ දේශනා කරලා තියෙන දහම් කොටස් අපි ශ්‍රවණය කරලා අපේ සිතින් ජීවිතය තුළින් නුවණින් විමසන්නට පෙළඹෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒකට හේතු වෙන්න පුළුවන් මේ කොටස් අපිට බොහොම ගැඹුරුයි. ඒ වගේ මේ කොටස් අපිට අවබෝධ කරගන්නට අමාරුයි කියලා අපේ සිත තුළ නිර්මාණය වෙලා තිබෙන චිත්‍රය. නමුත් අපිට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්ත කෙනා ඒකාන්තයෙන් ධර්මයේ ගුණයන් කෙරෙහි විශ්වාසය ඇති කරගන්නවා. එතකොට ධර්මයේ ගුණයන් කෙරෙහි විශ්වාසය ඇති කරගන්න කෙනා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමුන්ට මේ ජීවිතය අවබෝධ කරන්නට බැහැ කියන අදහසට පැමිණිලා කල් දාන තැනටපත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන ධර්මයේ විශ්වාස කරන්න පටන් ගත්ත කෙනා තමයි ධර්මයේ තමුන්ගේ ජීවිතයට පුරුදු කරන්නට පටන් ගන්නේ. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දෙව් මිනිස් ලෝකයාට දේශනා කරන්නට යෙදුන නොඑක ආකාරයේ දේශනා ශ්‍රවණය කරන්න කැමැත්තක් ඇති කරගන්නේ ඒ ධර්මයේ කෙරෙහි විශ්වාසය පිහිටවා ගත්තට පස්සේ. ඒ ධර්මයේ කෙරෙහි විශ්වාසය පිහිටා ගත්තේ නැත්නම් අපි ධර්ම ශ්‍රවණය පසකින් තබලා සංසාරේ යන්න තෝරගන්නවා. ඒ වගේම අපිට මේ සාමාන්‍යයෙන් මේ කුඩා කාලේ ඉඳලා අහන සුරංගනා කතා වගේ දේවල් වලට අපේ සිතේ යම්කිසි කැමැත්තක් උපදිනවා. අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි විශ්වාසයක් තියාගත්තේ නැත්නම්. ඒ නිසා පින්වත්නි අපි කල්පනා කරන්නට ඕනේ සම්බුදුරජාණන් වහන්සේ වර්ෂ 6ක් දුෂ්කර ක්‍රියා කරලා
සොයාගත්ත දෙයක් තියෙනවා. අපි කිසි කෙනෙක්ට තවම පරිපූර්ණ වශයෙන් අවබෝධ වුණේ නැති. වසර 6ක් පුරාවට දුෂ්කර ක්‍රියා කරලා සොයාගත්ත ඒ ධර්මය සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට හිතාගන්නටවත් බැරි ආකාරයේ කැපකිරීමක් මැද්දේ හිතාගන්නටවත් බැරි ආකාරයේ දුකක් විඳිමින් විශාල පරිත්‍යාගයක් කරමින් පුණ්‍යවන්ත ජීවිතයක් ගොඩනගාගෙන ඒ වගේම අවසාන ආත්ම භාවයේදී තමන් වහන්සේ විසින්ම ඒ ප්‍රඥාව උපදවාගෙන අවබෝධ කරගත්ත ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මයේ සාරය සොයා යන්නට පුළුවන් හැකියාවක් අපි තුල පවතින්නට ඕනේ. ඒ හැකියාව පවතින්නේ අපි ඒ ධර්මයේ කෙරෙහි විශ්වාසය තියාගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තියාගෙන අපේ ශාස්ත්‍රඥ වහන්සේ වශයෙන් බුදුරජාණන් වහන්සේව පත් කරගෙන අපි ශ්‍රාවකත්වයට පැමිණිලා ධර්මයේ සරණ ගියොත් පමණයි. එහෙම නැතුව මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මකාරණා අපි ශ්‍රාවක භූමියේ නොසිට අපි ශ්‍රවණය කරන්නට කල්පනා කළොත් අපිට ඒ ධර්මකාරණා සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් ඉක්මවා යන ආකාරයෙන් අපි කල්පනා කරන්නට ඉඩ තියෙනවා. එහෙම සිදු වුණොත් වෙන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ විශ්වාස නොකිරීමක්. ධර්මයේ විශ්වාස නොකිරීමක්. බුදුරජාණන් වහන්සේත් ධර්මයට විශ්වාස නොකිරීමෙන් අපි ශ්‍රාවකත්වයෙන් ගිලිහිලා යනවා. එයා කවදාවත් ශ්‍රාවක සංඝයා කෙරෙහි විශ්වාසයක් පිටව ගන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන් මේ ජීවිතය ගැන සිටිය යුතු ආකාරය ගැන මේ මහා සතිපට්ඨාන දේශනාවේ මේ ධාතු මනසිකාර කොටසේදී බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරය අපි කල්පනා කරන්න ඕනේ අපේ නුවණින් විමසන්න. මේ නුවණින් විමසීමට වයස් ભેදයක් නැහැ. අද වර්තමානයේ උපාධියට වයසක් තිබුණට ඒ වගේම අද වර්තමානයේ යම් යම් තනතුරු වලට පත්වන්නට වයසක් තිබුණට මේ ධර්මාවබෝධයේ පිණිස නුවණින් විමසන්නට වයස් ભેදයක් නැහැ. ඒකට හොඳම උදාහරණයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව වගේ දේශනාවක වදාළ මේ ධාතු මනසිකාරය එක්තරා අවස්ථාවක රාහුල ස්වාමින් වහන්සේටත් දේශනා කරනවා. එතකොට රාහුල ස්වාමින් වහන්සේට දේශනා කළා මේ දහම් කොටස ඒ රාහුල ස්වාමින් වහන්සේට අවබෝධ කර ගැනීම පිණිස. එහෙනම් අපි කල්පනා කරන්නට ඕනේ මෙතනට මේ වයස් ભેදයක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. තමන්ගේ ජීවිතය තුළ ප්‍රඥාවෙන් මේ දහම් කාරණා නුවණින් විමසා බැලීමයි. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ මේ ශ්‍රවණය වෙන මේ දහම් කොටස් අපේ ජීවිතය තුළ අපිට අවබෝධය ඇති වෙන ආකාරයට සිහිපත් කරන්නට. අපිට අවබෝධය ඇති වෙන ආකාරයට මේ දහම් කොටස් අපිට සිහිපත් කරගන්නට පුළුවන් වුණොත් මං හිතන්නේ අපිට මේ මිනිස් ජීවිතේ ලබා ගන්නට පුළුවන් බොහෝම දුර්ලභ නිදානයක් තමයි අපි මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලබා ගන්න. ඉතින් මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා සෙය්‍යතාපි භික්කවේ දක්ඛෝ ගෝඝාතකෝ ආ ගෝඝාතකං තේ වාසීවා ගාමින් වදිත්වා චාතුම් මහාපතේ බිලසෝ පටිවිභජිත්වා නිසින්නෝ අස්ස. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි විදිහකින් මේ දක්ෂ ගව ඝාතකෙක් හරි එහෙම නැත්නම් එයාගේ ගෝලයෙක් හරි ගවයෙක්ව අරගෙන ඇවිල්ලා හතරමං හන්දියක මැද ලෑල්ලක් තියලා ඒ ලෑල්ල උඩ වෙනම කොටස් වලට වෙන් කරනවා කියනවා. දැන් මේක උපමාවක් මේ ධාතු හතරෙන් සකස් වුණ ශරීරය අපිට තේරුම් ගන්නට. ඉතින් මේ විදිහට වෙනම කොටස් වලට වෙන් කළාට පස්සේ ඒ කෙනාට දකින්නට ලැබෙනවා ඒ ගවයාගේ ශරීර කොටස්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒව මේව කෝ භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යතාටිතං යතා පනිහිතං ධාතුසෝ පච්ච වෙක්කති. ආත්ති මස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතුති. බුදුරජාණන් වහන්සේ කියනවා මේ වගේ මේ හතරමං හන්දියට මේ ගවයෙක්ව ගෙනල්ලා ඒ ගවයාගේ ශරීර කොටස් වෙන් කරනවා වගේ මේ තමුන්ගේ ශරීරයේ තියෙන මේ ධාතු කොටස් හතර වෙන්වෙන් වශයෙන් දකින්නට ඕනි කියලා භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ කුමක්ද මේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දුන්නේ කියලා. දැන් බලන්න දැන් මෙතන බුදුරජාණන් වහන්සේ විශේෂ ස්ථානයක් නම් කරලා තියෙනවා. ඒ තමයි හතරමං හන්දිය. හතරමං හන්දියක මැද යම් කිසි දෙයක් ප්‍රදර්ශනය කරනකොට
ඒ ප්‍රදර්ශනය කරන දේ සිව් දිසාවෙන්ම බලන්නට පුළුවන්. එතකොට එක දිසාවකින් පේන දේ නෙමෙයි අනිත් දිසාවට පේන්නේ. ඒ දිසාවෙන් පේන දේ නෙමෙයි අනිත් දිසා දෙකෙන්ම පේන්නේ. ඒ විදිහට දිසා හතරෙන් බලාගෙන ඉන්න කෙනාට දර්ශන හතරක් තමයි දකින්න ලැබෙන්නේ. එතකොට මේ දර්ශන හතරක් විදිහට දකින්න විට දැන් මුලින් ගවයා වශයෙන් ගෙනල්ලා මේ ලෑල්ල මත මේ ගවයාගේ ශරීර කොටස් වෙන් කරලා තිබුණාට පස්සේ ශරීර කොටස් ටික තමයි බලාගෙන ඉන්න කෙනාට දකින්න ලැබෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි මේක තවදුරටත් පැහැදිලි කරගමු. දැන් අපි හිතමු මේ කෙනා මේ ගවයාව තනකොළ කන්නට දීලා ආහාර පාන කන්නට දීලා ගවයාව පෝෂණය කරනවා. එතකොටත් මේ ගව ඝාතකයට හරි මේ ඉන්න කෙනෙකුට මේ ගවයා කියන සංඥාව තමයි පවතින්නේ. ගවයා කියලා තමයි හඳුනගන්නේ. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. ගවයා වශයෙන් හඳුන ගන්නවා. ඊළඟට මේ ගවයාව මේ මස් මරණ තැනට කවුරු හරි අරන් යනවා. එතකොටත් මෙයාට මේ ගවයා කියන සංඥාව තමයි තියෙන්නේ. ඊළඟට මස් මරණ තැනට අරන් ගිහිල්ලා යම් විදියකින් මේ ගවයාව ඝාතනය කළා. එතකොටත් ගවයා කියන සංඥාව තියෙනවා. මේ ගවයා තමයි මැරිලා ඉන්නේ, ගවයා තමයි වැටිලා ඉන්නේ කියලා ගවයා කියන සංඥාව තියෙනවා. ඊළඟට මේ මස් මරණ තැන ඉන්න මේ ගවයාගේ ශරීර කොටස් වෙන් කරන කෙනෙක් මේ ලෑල්ල මත මේ පූර්ව මත ගවයාගේ ශරීරය වෙන් කරනවා. වෙන් කරනකොට සම වෙනම තියෙනවා. ඊළඟට ගවයාගේ ශරීරයේ තියෙන මස් වැදලි ටික වෙනම තියෙනවා. ගවයාගේ ශරීරයේ තියෙන නහරවැල් ටික වෙනම තියෙනවා. ගවයාගේ ශරීරයේ තියෙන අභ්‍යන්තර අවයව කොටස් ටික වෙනම තියෙනවා වෙන වෙනම. ඊළඟට ඇටකටු ටික වෙනම තියෙනවා. රුධිරය වගේ දේවල් වෙන් කරනවා. එතකොට හතරමං හන්දියේ සිව් දිශාවෙන්ම පැමිණෙන අයට ඒ ලෑල්ල දෙස බලද්දි ගවයව දකින්නට ලැබෙන්නේ නැහැ. එතකොට යම් විදිහකින් මේ ගව ඝාතකයා හරි මේ මස් අලෙවි කරන කෙනෙක් හරි යම් කෙනෙකුට මස් දෙනකොට එයාට ගවයා දෙනවා කියන එක හිතෙන්නේ නැහැ. ගන්න කෙනෙකුටත් හිතෙන්නේ මේ මස් ගන්න ගවයා නෙමෙයි. මේක උපමාවක් පමණයි මේ බුදුරජාණන් වහන්සේ අපේ මේ ශරීර ස්වභාවය තේරුම් ගන්නට වදාළ උපමාවක්. එතකොට බලන්න දැන් අර ශරීර කොටස් ටික වෙන් කළ වහාම අර ගවයා කියන සංඥාව අතුරුදන් වෙලා ගියා. ශරීර කොටස් වෙන් කරන තාක්කල් ගවයා කියන සංඥාව ඒ විදිහටම තිබුණා. ශරීර කොටස් වෙන් කළාට පස්සේ ඒ සංඥාව දකින්න ලැබෙන්නේ නැහැ. ඇටකටු කියන සංඥාව තියෙන ඇටකටු කියලා හඳුනගන්නේ. ඊළඟට ලේ වශයෙන් හඳුනගන්නේ. මස් වශයෙන් හඳුන ගන්නවා. නහරවැල් වශයෙන් හඳුන ගන්නවා. එතකොට ගවයා කියන සංඥාව එතන අතුරුදන් වෙලා ගිහිල්ලා. ආන්නේ වගේ තමයි මේ උපමාව අපි ගලප ගන්නට ඕනේ අපේ ජීවිතේට. මේ ධාතුන් කොටස් හතරක් වශයෙන් මේ ජීවිතය දකින්නේ කොහොමද කියලා. දැන් බලන්න අපේ ජීවිතේ විවිධ අවස්ථා තියෙනවා. අපි කුඩා කාලේ විවිධ ආකාරයෙන් මේ ජීවිතේ ගෙවලා තියෙනවා. මේ කුඩා කාලේ මිනිස් ලෝකේ මව්පියන්ගේ එකතු වීම සිද්ධ වුණාට පස්සේ මව් කුසක් තුළ අපේ කලලය සකස් වුණා. මව් කුසක් තුළ කලලය සකස් වෙලා ඉන් අනතුරුව මේ ලෝකෙට කුඩා දරුවෙක් විදියට බිහි වුණාට පස්සේ බාහිර ලෝකේ බලන අය අපිව හඳුනගන්නේ ධාතු හතරක් වශයෙන් නෙමෙයි අපිව මේ යම්කිසි චරිතයක් විදියට කෙනෙක් විදියට හඳුනගන්නවා. ඊළඟට අපිට නමක් දෙනවා. කාලයක් යනකොට අපේ අතපය, අපේ කෙස්, අපේ ඇස්, අපේ කන්නාසා අපිම හඳුනගන්නවා. අපිම හඳුනගත්තට පස්සේ දැන් අපිට අපේ රූපය කණ්ණාඩියකින් හරි එහෙම නැත්නම් ඡායාරූපකින් දකින්නකොට වෙන්වෙන් වශයෙන් හඳුන ගන්නට පුළුවන්. ඒකට හේතුව මේ ඇස මගේ, මේ කන මගේ, මේ නාසය මගේ, මේ රූපය මගේ, මේ හැඩය මගේ කියලා අපි හඳුනගෙන සිටින නිසා. එතකොට අපිට පුළුවන් මේ මගේ කියලා සිතාගෙන සිටින දේ වෙන් කරලා හඳුන ගන්න. එතකොට ඒ කාලය තුලත් මේ අපි ධාතු වශයෙන් අපිට ප්‍රකට නැහැ. අපිට මේ යම්කිසි ශරීරයක් වශයෙන්, පුද්ගලයෙක් වශයෙන් තමයි අපිට ප්‍රකට වෙලා තියෙන්නේ. ඊළඟට අපි ටික ටික වැඩිමල් වෙනකොට මේ ලදරු වියෙන් ඊළඟට අපි තරුණ වියට පාතදුවා. තරුණ වියට පාදපුවාට පස්සේ තරුණ කාලෙදී අපිට සකස් වෙලා අපිට පේන්න තියෙන රූප ස්වභාවය කුඩා කාලෙදී අපි දැක්ක රූප ස්වභාවය නෙමෙයි. කුඩා කාලෙදී අපි දුටු රූප ස්වභාවයට වඩා හාත්පසින්ම වෙනස් තරුණ කාලෙදී අපේ රූපේ. කුඩා කාලේ අපේ තිබුණ මූණට වඩා හාත්පසින් වෙනස් අපේ මූණ. කුඩා කාලේ තිබුණ කෙස් කලඹට වඩා හාත්පසින් වෙනස් අපේ තරුණ කාලෙදී අපිට ලැබුණ කෙස්.
කුඩා කාලෙදී අපේ තිබුණු ශරීර ප්‍රමාණයට වඩා තරුණ කාලෙදී ලැබුණු ශරීර වෙනස්. මේ සියල්ල වෙනස් වෙලා ගිහිල්ලා ඊළඟට කුඩා කාලේ හිතන විදිහටත් වඩා තරුණ කාලේ හිතන විදිය වෙනස්. ඒ සියල්ල වෙනස් වෙලා ගිහිල්ලා අපි තරුණ කාලෙදී කල්පනා කළා මේ ඉන්නේ මම කියලා. මේ තියෙන්නේ මගේ ඇස් දෙක. මේ තියෙන්නේ මගේ කන් දෙක. මේ තියෙන්නේ මගේ නාසය. මේ මගේ කෙස්, මේ මගේ ශරීරය, මේ මගේ ශරීර හැඩය. එතකොට වෙනස් වෙලා ගිය දෙයක් තරුණ කාලෙදී අපි හඳුනාගත්තා මේ පුද්ගලයාට අයිති දේවල් විදිහට. එතකොට එතනදිවත් අපිට මේ ධාතු වශයෙන් ප්‍රකට වෙලා තිබුණේ නැහැ. ඒකයි පින්වත්නි මෙතනදී අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ අපිට ශාස්ත්‍රුන් වහන්සේ නමක් අවශ්‍ය වෙන්නේ මේ නිසා. මොකද ගුරු උපදේශ රහිතව මේ කාරණේ ප්‍රකට කරගන්නේ බුදුරජාණන් වහන්සේලා පමණයි. ශ්‍රාවකයින්ට ඒ ප්‍රඥාවෙන් අග්‍ර ඒ බුදුරජාණන් වහන්සේලාගෙන් ඒ දුර්ලභ ධර්මයේ ශ්‍රවණය කළා තමයි මේ ශරීරේ මේ වගේ කොටස් හතරකින් නේද තියෙන්නේ කියලා තේරුම් ගන්නට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මේ විදිහට තරුණ කාලෙදිත් ඒක හඳුනාගත්තා. ධාතු වශයෙන් ප්‍රකට වුණේ නැහැ. වයසට ගියාට පස්සෙත් හඳුනා ගන්නවා. වයසට ගිහිල්ලා සුදූන කෙස් කලබ, ඊළඟට නොපෙනී යන ඇස් දෙක, නොඇසී යන කන් දෙක, වැහිල්ලා ගියපු ශරීරය ඒකත් මම මගේ කියලා තමයි හඳුනාගන්නේ. මේ කෙනාගේ මේ නම් සහිත කෙනාගේ ශරීරයේ වශයෙන් නමුත් වෙනස් වෙලා ගිය දෙයක්. අපේ ජීවිත කාලේ පුරාවටම වෙනස් වෙලා ගිය දෙයක් තමයි මම මගේ කියලා අපි මේ සලකගෙන ඉඳලා තියෙන්නේ. නමුත් කිසිම විදිහකින් තථාගත ධර්මයේ ශ්‍රවණය වෙන්නට කලින් එය ධාතු හතරක් වශයෙන් අපිට හඳුනා ගන්නට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අර ගවයා දෙස බලනකොට ගවයා කියන ඒ සංඥාව ගවයා මැරුණට පස්සෙත් ගවයා විදිහටම හඳුනා ගන්නවා වගේ අපේ ජීවිතේ මේ ධාතු කොටස් හතර බෙදා දකින්න තාක්කල් අනෝබෝධයෙන් යුක්තවම අපි මේ සියල්ලම අනෝබෝධයෙන් තමයි හඳුනගන්නේ. එතකොට කෙනෙක් මේ රූපේ මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වුණ ශරීරය කෙනෙක් හඳුනා ගන්න පුළුවන් රන් වලින් හදපු රූපයක් වගේ. කෙනෙක් ඒ හඳුනා ගන්නට පුළුවන් මලක් වගේ. කෙනෙක් හඳුනා ගන්නට පුළුවන් ඊට වඩා වටින දෙයක් වගේ. නමුත් පැහැදිලිවම යථාර්ථයේ වශයෙන් පවතින ධාතු කොටස් හතර හඳුනා ගන්නට අවස්ථාව ලැබිලා නැහැ. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනේ අපේ ශරීරය ධාතු කොටස් හතරක් වශයෙන් වෙන්වෙන් වශයෙන් එකතු වෙලා තමයි මේ රූපය, මේ කය සකස් වෙලා තියෙන්නේ. අපි යම් විදිහකින් මේ ශරීරය ඇවිදගෙන ගියත් ධාතු කොටස් හතරින් යුක්ත ශරීරයක් තියෙන අපිට. ඊළඟට මේ ශරීරය අපි තැන්පත් කරලා බිම ඉඳෙව්වත් ධාතු කොටස් හතරකින් සමන්විත ශරීරයක් තියෙන්නේ. ඊළඟට මේ ශරීරය අපි සැතපෙන්නට සැලැස්සුවත් ඒ සැතපෙන්නේ ධාතු කොටස් හතරකින් සමන්විත ශරීරයක්. මේ ශරීරය එකතැන හිටගෙන හිටියත් ඒ එකතැන හිටගෙන සිටින්නේ ඒ ස්වභාවයෙන් තියෙන ධාතු කොටස් හතරකින් සකස් වුණ ශරීරයක්, කයක්. ඉතින් ඒ නිසා මේ ස්වභාවය අපි හොඳින් නුවණින් විමසලා ප්‍රකට කරගන්නා තාක් අපිට මේ අනුභෝධයෙන් ඇතිවෙන මේ සංඥාව අපිට දුරු කරගන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ ධාතු මනසිකාරයෙන් සිදුවන්නේ මේ අනාත්ම ස්වභාවය ප්‍රකට කර ගැනීමත් ඒ වගේම මේ ශරීරයේ පවතින මේ අනිත්‍ය ස්වභාවය දැකීමත්. එතකොට මේ අනාත්ම ස්වභාවය ප්‍රකට කරගෙන ධාතු වශයෙන් වෙන්වෙන් වශයෙන් තියෙන භාවයේ තේරුම් අරගෙන ධාතු සංඥාව ප්‍රකට කරගෙන අපි මේ ශරීරේ මම මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියන ඒ අවබෝධය ඇති වෙන ආකාරයටයි නුවණින් විමසීම අපි සිදු කරගත යුත්තේ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනේ අපි සත්‍ය අවබෝධ කරන්නට කැමති නම් මේ ධාතු මනසිකාරය සිහි කරලා ධාතු වශයෙන් වෙන්වෙන් වශයෙන් මේ කය දකින්නට කල්පනා කරන්නට. ඉතින් විශේෂයෙන් අපි සිහි කරලා බැලුවොත් මේ ශරීරයේ කොයි විදිහටද ධාතුන්ට වෙන් වෙලා තියෙන්නේ කියලා මේ ශරීරය විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාලා පඨවි ධාතුව තියෙනවා, ආපෝ ධාතුව තියෙනවා, තේජෝ ධාතුව තියෙනවා, වායෝ ධාතුව තියෙනවා. පඨවි කියලා කියන්නේ තද ගතියෙන් යුක්ත, ගොරෝසු ස්වභාවයෙන් යුක්ත දේවල් දි รา පත් වෙද්දි ප්‍රකටවම පස් බවට පත් වෙනවා. එතකොට ඒ වශයෙන් ඒ විදිහට තියෙන මේ ශාරීරික කොටස් විමසගෙන යන විට මේ දේශනාවට අනුව කල්පනා කරන පිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් මේ ශරීරයේ තියෙනවා මේ හිස මුදුනේ සම මතු පිට වැවිලා කෙස්. මේ කෙස් හරියට නිකන් මේ කුඩා කඳු ගැටයක වැවිලා තියෙන තනකොළ වගේ
මේ සම මතු පිට මේ කෙස් වැවිලා තියෙනවා. කඳු ගැටේ මත තනකොළ වැවිලා තියෙනවා. තනකොළ දන්නේ නැහැ කඳු ගැටේ උඩ තියෙන්නේ කියලා. කඳු ගැටේ දන්නේ නැහැ ඒක උඩ තනකොළ වැවිලා කියලා. ඒ වගේ තමයි මේ හිස කෙස් මත තියෙන සම දන්නේ නැහැ මේ හිස කෙස් අතරින් සිදුරු අතරින් මේ කෙස් වැවිලා තියෙනවා කියලා. කෙස් දන්නේ නැහැ තමුන් රැඳිලා ඉන්නේ හමක කියලා. එකිනෙකාට අඳුනන්නේ නැති දෙකක් මේ කෙස් කියලා කියන්නේ. එතකොට මේ කෙස් අපේ ශරීරයේ තිබෙනවා. තද ගතිය යුක්තයි, ගොරෝසු ස්වභාවයෙන් යුක්තයි, පස් වෙලා යන ස්වභාවයට අයිති. ඒ නිසා කෙස් සිහි කරන්නට ඕනේ පඨවි ධාතුව වශයෙන්. ඊළඟට මේ ශරීරයේ පුරාවටම තියෙනවා රෝම කූප වැවිලා. රෝම කූප කියලා කියන්නේ හරියට නිකන් මේ පිට්ටනියක වැවුන හීතන වගේ. ඒ පිට්ටනියවත් ඊළඟට හීතන ගස්වත් අඳුනන්නේ නැහැ එකිනෙකාව. ඒ වගේ තමයි මේ සමවත් රෝම කූපවත් එකිනෙකාව හඳුනන්නේ නැහැ. ඒ වගේ මේ ශරීරයේ පුරාවට රෝම කූප වැවිලා තියෙනවා. රෝම කූප තද ගතිය යුක්තයි, පඨවි ධාතුවට අයිති කියලා අපි සිහි කරන්න ඕනේ. ඊළඟට අපේ ශරීරයේ තියෙනවා නියපොතු. මේ නියපොතු මේ ඇඟිලි තුඩුවල පිටපැත්තේ පොතු පොතු වශයෙන් තමයි රැඳිලා තියෙන්නේ. දැන් සමහර කුඩා දරුවන් මේ ගස්වල තියෙන මේ රබර් රැට අරගෙන සෙල්ලම් කරනවා. මේ රබර් රැට එක කොනකින් සිදුරු කරලා රබර් රැටේ මැදේ අයින් කරලා මේ ඇඟිලි වල රඳවලා ඒ අය මේ ඇඟිලි වල රඳවලා මේ රබර් රැට වලින් සෙල්ලම් කරනවා. එතකොට මේ රබර් කටුව මේ ඇඟිල්ලේ රැඳවුවට පස්සේ රබර් කටුව දන්නේ නැහැ ඇඟිල්ලක තියෙන්නේ කියලා. ඒ වගේම ඇඟිල්ල දන්නේ නැහැ මේ කෙළවරේ රබර් කටුවක් රබර් රැටයක් සවි වෙලා තියෙනවා කියලා. ඒ වගේ තමයි මේ රැඳිලා තියෙන නියපොත්ත දන්නේ නැහැ ඇඟිල්ලක් කෙළවරේ තමයි තියෙන්නේ කියලා. එකිනෙකාට හඳුනන්නේ නැති නියපොත්ත. එතකොට එතනක් තියෙන අනාත්ම ස්වභාවයක් මම මගේ ආත්මය වශයෙන් ජීවයක් ඒ කියන්නේ ආත්මයක් පවතින දෙයක් ඒ තුල නැහැ. ආත්මයකින් තොරයි. ඒ නිසා අපි හඳුන ගන්නට ඕනේ ධාතුවක් වශයෙන්. එතකොට ධාතුවක් වශයෙන් හඳුන ගන්නකොට නියපොතු කියනකොට අපි පඨවි ධාතුව වශයෙන් ඒ හඳුන ගන්නට උත්සාහ කරනවා. එතකොට නියපොතු කියන සංඥාවෙන් බැහැර වෙලා පඨවි ධාතුව කියන සංඥාවයි අපිට ප්‍රකට වෙන්න පටන් ගන්නෙ. එතකොට ඇත්තටම නැති ස්වභාවයක් නෙමෙයි ඇත්තටම පස් වෙලා යන දෙයක්. ඒ නිසා අපි පඨවි වශයෙන් ඒ කල්පනා කරනවා අවබෝධ කරගන්නට. ඊළඟට තියෙනවා මේ මුඛයේ ඇතුලේ දත් පිහිටලා හරියට නිකන් මේ කුඹුරක් වටේට වැටෙයිනි සවි කරලා තියනවා වගේ. කුඹුර දන්නේ නැහැ කුඹුර වටේට වැටෙයිනි තියනවා කියලා, වැටෙයිනි දන්නේ නැහැ කුඹුරක් වටේට තියනවා කියලා. ඒ වගේ මේ කට වටේට මේ කට ඇතුලේ උඩු ඇන්දි යටි ඇන්දි දත් තියෙනවා. විදුරු මස්වත් දත්වත් එකිනෙකාට හඳුනන්නේ නැහැ. අනාත්ම ස්වභාවයෙන් යුක්ත මේ දත්, තද ගතියෙන් යුක්ත දත් මේ කටේ පිහිටලා තියෙනවා. එතකොට මේ දත්වල අපිට හඳුන ගන්නට ආත්මීය ස්වභාවයක් නැහැ. අනාත්ම ස්වභාවයක් තියෙන්නේ. ඒ නිසා අපි ප්‍රකට කරගන්නවා මේ අයිති ආත්මයකට නොවේ. මේ අයිති මට නොවේ. මේ අයිති මගේ ඥාතියෙකුටවත් කාටවත් නොවේ. මේ අයිති පඨවි ධාතුවට. එතකොට දත් අපි හඳුනගන්නේ පඨවි ධාතුව වශයෙන්. ඊළඟට ශරීරයේ පුරාවටම මේ සියුම් සිවියක් ඇලවිලා තියෙනවා වගේ තියෙනවා මේ සම. දැන් සමහර මේ වීණා වගේ උපකරණ හදනවා මේ තෙත සමක් අරගෙන ඒ සම ඒ වීණාවේ බඳේ අලවනවා. ඒ ශබ්දය කාන්දු වෙන්නේ නැති විදියට. එතකොට වීණාවක බඳක තෙත සමක් ඇලෙවුවා හා සමානව අපේ ශරීරයේ බාහිර පෘෂ්ඨයේ මේ සියුම් සිවියක් ඇලවිලා තියෙනවා. මේ සියුම් සිවිය දන්නේ නැහැ ඇලවිලා තියෙන ශරීරය කොයි වගේද කියලා. කාගේද කියලා. ශරීරය දන්නේ නැහැ සියුම් සිවිය සුදුද කළුද කියලා. ඒ වගේ එකිනෙකාට හඳුනන්නේ නැති ආත්මයකින් තොර අනාත්ම ස්වභාවයකින් යුක්ත දෙයක් තමයි මේ සියුම් සිවිය සහිත සම කියලා කියන්නේ. එතකොට සමය හඳුන ගන්නට තියෙන්නේ ආත්මීය දෙයක් නෙමෙයි ඝන ස්වභාවයෙන් යුක්ත නිසා, තද ගතිය යුක්ත නිසා ඒ අපිට හඳුන ගන්නට තියෙන්නේ පඨවි ධාතුව වශයෙන්. සමට යටින් තියෙනවා මස් වැදලි. මේ මස් වැදලිත් එකිනෙකා හඳුනන්නේ නැහැ. උඩින් තියෙන සමවත් යටින් තිබෙන ඇට සැකිල්ලවත් හඳුනන්නේ නැහැ. ඒ නිසා මේ මස් වැදලිත් තද ගතිය යුක්තයි පඨවි ධාතුව වශයෙන් හඳුලා ගන්නවා. ඊළඟට ශරීරයේ පුරාවටම තියෙනවා නහර වැල් පද්ධතියක්. හරියට වරිච්චි බිත්තියක මේ වරිච්චි ගැට ගහන ලද මේ වැල් පොටවල් වගේ වරිච්චි ලීයවත් ඊළඟට මැටි පිටක්වත් වැල් පොටක්වත් එකිනෙකාට හඳුනන්නේ නැහැ වගේ මේ නහර වැල් එකිනෙකාට හඳුනන්නේ නැති ආත්මීය ස්වභාවයකින් තොර අනාත්ම ස්වභාවයකින් යුක්ත දෙයක්. තද ගතියෙන් යුක්ත නිසා අපි හඳුන ගන්නවා මේ නහර වැල් පඨවි ධාතුවට අයිති කියලා. ඊළඟට ශරීරයේ තියෙනවා මේ ඇට සැකිල්ල. හිස් කබලේ ඉඳලා අවසාන ඇඟිලි පුරුක දක්වාම පාදේ ඇට සැකිල්ලක් තියෙනවා.
එතකොට මේ ඇට සැකිලි වල දැන් යටේ ඉඳලා උඩට බලාගෙන ආවොත් මේ පාදයේ ඇටකටු වලට ඉහළින් තමයි මේ කෙන්ඩා ඇටකටු තියෙන්නේ. ඊළඟට කෙන්ඩා ඇටකටු වලින් කලව ඇටකටු ඔසවගෙන ඉන්නවා. කලව ඇටකටු වලින් උකුල් ඇටේ ඔසවගෙන ඉන්නවා. උකුල් ඇටෙන් මේ කොඳු ඇට පේලිය ඔසවගෙන ඉන්නවා. කොඳු ඇට පේලිය ඉල ඇට කූඩුව රඳවගෙන ඉන්නවා. එතනින් ඉහළට හිස් කබල බෙල්ලයට ඔසවගෙන ඉන්නවා. නමුත් මේ එක පුරුකක් අනික් පුරුක අඳුනන්නේ නැහැ. එතකොට එක පුරුකක් අනික් අස්ති පුරුක අඳුනන්නේ නැහැ කියන්නේ එතන අස්ති පුරුකකවත් ආත්මීය ස්වභාවයක් නැහැ. එකිනෙකා හඳුනන්නට කිසිම ස්වභාවයක් ඒ තුල පිහිටලා නැහැ. එතන තියෙන්නේ දි รา පත් වුණාට පස්සේ හුණු වෙලා යන පස් වෙලා යන දෙයක්. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නවා මේ අස්ති පංජරය කියලා කියන්නේ පඨවි ධාතුවට අයිති දෙයක්. අස්ති පංජරයේ ඇතුලේ තියෙන ඇට මිදුළු. හරියට නිකන් මේ පිට්ටු තම්බනකොට මේ පිට්ටු බම්බුව ඇතුලේ පිට්ටු තියනවා වගේ මේ අස්ති පංජරයේ ඇතුලේ තියෙන ඇට මිදුළු. එතකොට පිට්ටු බම්බුවේ බාහිර කඳ මේ බාහිර ලීය අඳුනන්නේ නැහැ ඇතුලේ පිට්ටු තියනවා කියලා. ඒ වගේ එකිනෙකාව අඳුනන්නේ නැහැ වගේ මේ අස්ති පංජරයේ ඇටකටු ඇතුලේ තිබෙන ඇට මිදුළු අස්තිත් එකිනෙකා හඳුනන්නේ නැති අනාත්ම ස්වභාවයකින් යුක්ත දෙයක් අපිට ප්‍රකට කරගන්නට තියෙන්නේ තද ගතිය යුක්ත පඨවි ධාතු ස්වභාවය. ඊළඟට මේ ශරීරයේ තිබෙනවා මේ ඇට මිදුළු වලට අමතරව මේ අවයව කොටස්. ඒ තමයි මේ ශරීරය දකින්නට පුළුවන් මේ එක නැට්ටක සවිවුන අඹගෙඩි දෙකක් වගේ තිබෙන වකුගඩු දෙක. එතකොට මේ වකුගඩු දෙකක් වශයෙන් තිබ්බට එක වකුගඩුවක් අනික් වකුගඩුව හඳුනන්නේ නැහැ. එතකොට ඒ වකුගඩු දෙක එකිනෙකාට හඳුනන්නේ නැති ස්වභාවයක් තියෙනවා. දැන් අපි ගත්තොත් එක වකුගඩුවක් නරක් වුණාට පස්සේ මියගිය කෙනෙකුගේ වකුගඩුවක් වුණත් සවි කරන්න පුළුවන්. එතකොට අනාත්ම ස්වභාවයක් සහිත දෙයක් තමයි මේ වකුගඩුවක් අතරේ පවා ඊළඟ වකුගඩුවක් සහ ශරීරය අතරේ පවා තියෙන්නේ. ඉතින් මේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ අනාත්මයි. එහෙනම් ප්‍රකට කරගන්න තියෙන්නේ මම කියන චරිතයක් නෙමෙයි, මගේ කියලා දෙයක් නෙමෙයි, පඨවි ධාතුවට අයිති කියන දේ පමණයි. ඊළඟට ශරීරයේ තිබෙනවා හදවත. මේ හදවතත් තද ගතිය යුක්තයි අනිකුත් අවයවයන් සමග හඳුනන්නේ නැති අනාත්ම ස්වභාවය යුක්තයි. ඒ නිසා පඨවි ධාතුවට අයිතියි. ඊළඟට මේ ශරීරයේ තිබෙන පෙනහලුත් තද ගතිය යුක්තයි පඨවි ධාතුවට අයිති අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට මේ ශරීරයේ තිබෙන මේ අග්න්‍යාශය පිත්තාශය කියන අවයවත් තද ගතිය යුක්තයි එකිනෙකාව හඳුනන්නේ නැහැ. ඒ නිසා පඨවි ධාතුවට අයිතියි. ඊළඟට මේ ශරීරයේ තිබෙන අක්මාව තද ගතිය යුක්තයි විශාල ලේ කුට්ටියක් මස් කුට්ටියක් වගේ මේ ශරීරයේ තුල තිබෙන්නේ එකිනෙකාව හඳුනන්නේ නැහැ. යාබද අවයවයවත් හඳුනන්නේ නැති අනාත්ම ස්වභාවයෙන් යුක්ත දෙයක්. මම මගේ ආත්මය කියන කාරණාවෙන් හිස් දෙයක්. ඒ නිසා මෙය පඨවි ධාතුවට අයිති කියලා ධාතු මනසිකාරයේ සීකරන කෙනා හඳුන ගන්නවා. ඊළඟට මේ ශරීරයේ තිබෙනවා බඩවැල. මේ බඩවැල හරියට මේ වලිගයයි හිසයි කපලා දාපු දිග සර්පෙක් වගේ. මේ සර්පයා ලේ ඔරුවක දාලා තියනවා වගේ තමයි මේ බඩවැල මේ ශරීරයේ තිබෙන්නේ. ලේ ඔරුවක සර්පයා දැම්මට පස්සේ ඔරුව සර්පයාව හඳුනන්නේ නැහැ වගේ මේ බඩවැල මේ ශරීරය ඇතුලේ හිර වෙලා තියෙනවා. බඩවැලවත් ශරීරයේ අනික් කොටස්වත් එකිනෙකාට හඳුනන්නේ නැති අනාත්ම ස්වභාවයෙන් යුක්තව තමයි පවතින්නේ. එතකොට මේ බඩවැල තද ගතිය යුක්ත නිසා පඨවි ධාතුවට අයිති කියලා අපි හඳුන ගන්නවා. ඊළඟට මේ බඩවැල් අතරේ තිබෙනවා මේ ආහාර කොටස්, අසුචි, නොදිරු ආහාර වගේ කොටස්. මේවා තද ගතිය යුක්තයි. ඒ නිසා පඨවි ධාතුවට අයිති කියලා හඳුන ගන්නවා. ඊළඟට ශරීරයේ තිබෙනවා මේ ආමාශය, ආහාර තැන්පත් වන ආමාශය හරියට වඩු කුරුල්ලෙකුගේ කූඩුවක් වගේ. මේ විශේෂත්වයේ වශයෙන් පවතින යටින් පමණක් නෙමෙයි උඩිනුත් කටක් තිබෙනවා. එතකොට මේ කටවල් දෙකක් සහිත මේ මස් වලින් හැදුණු මල්ලක් වගේ තියෙන මේ ශරීරේ මේ ආමාශය, ඒ ආමාශය ඇතුළට වැටෙන ආහාර කොයි වගේද කොයි විදියටද කන්නේ, කොතනින්ද ගත්තේ, තරුපයි හෝටලයකින්ද කෑවේ, මේ මුකුත් හඳුනන්නේ නැහැ ආමාශය. ඉතින් ඒ නිසා එකිනෙකාව හඳුනන්නේ නැති ස්වභාවයක් සහිත නිසා මේ ආමාශයත් අනාත්මයි. ආමාශය තුල ආත්මීය දෙයක් නැහැ. හිස් දෙයක් පවතින්නේ. ඒ වගේම පඨවි ධාතුවට අයිති තද ගතියෙන් යුක්ත නිසා. ඊළාට හිස් කබල ඇතුලේ තිබෙන මොළය තද ගතිය යුක්තයි පඨවි ධාතුවට අයිති. ඉතින් මෙන්න මේ කොටස් 20 තමයි මේ කයේ පඨවි ධාතුවට අයිති කොටස් 20. ඊළඟට මේ කයේ තිබෙනවා ආපෝ ධාතුවට අයිති කොටස්. එතකොට එතනදී අපිට තේරෙන්නේ මේ දේවල් ඔක්කොම පස් වෙලා යන විදිහට නෙමෙයි දිය වෙලා වැగిරිලා යන විදිහට.
මේ ශරීරය ආපෝ ධාතුවට අයිති කොටස් තමයි මේ ශරීරයේ තියෙන පිත ආපෝ ධාතුවට අයිති. ඊළඟට මේ ශරීරයේ තිබෙන සෙම ආපෝ ධාතුවට අයිති. ඊළඟට සැරව ආපෝ ධාතුවට අයිති. රුධිරය ආපෝ ධාතුවට අයිති. දහඩි ආපෝ ධාතුවට අයිති. ඊළඟට තෙල් මන්ද ආපෝ ධාතුවට අයිති. කඳුළු ආපෝ ධාතුවට අයිති. ඒ කියන්නේ ගලාගෙන යනවා වැగిරෙන ස්වභාවයට අයිති. ඊළඟට හැම මතු පිටට කාන්දු වෙන හැම මතු පිටට මාත්තු වෙන මේ තෙල් තට්ටුවක් තියෙනවා. ඒ තෙල් තට්ටුවට කියනවා වුරුණු තෙල් කියලා. මේ වුරුණු තෙලත් ආපෝ ධාතුවට අයිති. ඊළඟට ශරීරයෙන් කටින් පිටවන කෙල ඊළඟට සෙම සොටු මේ සියලුම දේවල් අයිති ගලාගෙන යන ආපෝ ධාතුවට. ඊළඟට සැරව ඊළඟට සඳ මිදුළු කියලා තියෙනවා මේ අස්ථි කොටස් දෙකක් අතරේ තිබෙන තරලය. ඊළඟට මූත්‍ර මේ කොටස් සියල්ලම අයිති ගලාගෙන යන ස්වභාවයෙන් යුක්ත ආපෝ ධාතුවට. එකිනෙකාව හඳුනන්නේ නැති ස්වභාවයෙන් යුක්ත මේ ගලාගෙන යන ස්වභාවයෙන් යුක්ත දේවල් ආත්මයකින් තොරයි. ඒ නිසා අපි තේරුම් ගන්නවා මේ අයිති ආපෝ ධාතුවට. දැන් මේ ආත්මයකින් යුක්ත නම් එහෙනම් අපිට වෙන කෙනෙකුගේ රුධිරයක් අරගෙන ජීවත් වෙන්න බැරි වෙන්න ඕනේ. ආත්මයකින් තොර නිසා තමයි අපිට මේ වෙන කෙනෙකුගේ රුධිරයක් අරගෙන ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොටත් අපි පරණ විදියට කල්පනා කරනවා. පරණ කෙනා විදියට ජීවත් වෙනවා. දැන් වෙන කෙනෙක්ගේ රුධිරයක් අපි ගත්තා කියලා අපේ නම අපිට අමතක වෙලා යන්නේ නැහැ. ඒ නිසා මෙහි ආත්මීය ස්වභාවයකින් තොරයි මේ ආපෝ ධාතුවෙන් යුක්ත දේවල්. ඒ දේවල් පවා අපි තේරුම් ගන්නට ඕනේ ආපෝ ධාතුවටයි අයිති. ඊළඟට ශරීරයේ තිබෙන තේජෝ ධාතුව, ඒ කියන්නේ කය දවන උණුසුමක් තියෙනවා. තේජෝ කියන්නේ උණුසුම් ස්වභාවයෙන් යුක්ත දේවල්. ඊළඟට කය තවන උණුසුමක් තියෙනවා. ඒ කය තවනකොට කය උණුසුම් වෙලා යනවා. ඊළඟට ආහාරය ජීර්ණය වෙන උණුසුමක් තියෙනවා. මේ විදිහට මේ ශක්ති ස්වභාවයන් ශරීරය තුල පවතිනවා. එය අයිති තේජෝ ධාතුවට. ඒ ශක්ති ස්වභාවය තුල මම මගේ ආත්මය වශයෙන් දෙයක් නැහැ. ශක්ති ස්වභාවය තුල මම මගේ ආත්මය වශයෙන් දෙයක් පවතිනවා නම් එහෙනම් අපිට උණ වගේ රෝග හැදෙන්න විදිහක් නැහැ. මොකද අපේ සාමාන්‍ය උෂ්ණත්වය වෙනස් වෙලා අපිට උණ රෝගයක් හැදෙනකොට අපේ පැරණි උෂ්ණත්ව ස්වභාවය නම් අපේ ආත්මය කියලා කියන්නේ එහෙනම් උණ වැඩි වෙනකොට අපේ චරිත වෙනස් වෙන්න ඕනේ. නමුත් උණ වැඩි වෙනකොටත් අපි අර හඳුනා ගැනීම මේවා සිහි කර ඒ සියල්ල වෙන වෙනස් විදිහට මම මගේ වශයෙන් හඳුනා ගන්නවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ඇත්තටම අපි අනවබෝධයෙන් මම මගේ වශයෙන් හඳුනාගත්තට ඒ තුල පවතින්නේ ආත්මයකින් තොර දෙයක්, අනාත්ම දෙයක්. ඒ ආයිති තේජෝ ධාතුවට පමණයි. ඊළඟ ශරීරය ඇතුලේ තිබෙනවා මේ බාහිර සුලිසුලන් වගේ ශරීරය ඇතුලේ කැරකෙන හුලඟක් තියෙනවා. ඒ හුලඟ කුස ඇතුලේ කැරකෙනවා. ඊළඟ ආස්වාස ප්‍රස්වාස වශයෙන් ඒ සුලඟ තියෙනවා. මුඛයෙන් පිටවන සුළඟක් තියෙනවා, පිටුපසින් පිටවන සුළඟක් තියෙනවා, අවයව අතරේ පවතින සුළඟක් තියෙනවා, වාතයක් තියෙනවා. ඒකට කියනවා වායෝ ධාතුව කියලා. වායෝ ධාතුව වශයෙන් හඳුනා ගන්න ඕනේ. වායෝ ධාතුව තුල ආත්මයක් නැහැ. මොකද අපේ අභ්‍යන්තරයට ඇතුල් කරගන්න වාතය ආයි බාහිරයට ගිහිල්ලා මුඛයෙන් හරි පිටුපසින් හරි නාසයෙන් හරි බාහිරයට ගිහලා ආයි අලුත් වාතයක් ඇතුල් වෙනවා. එතකොට පැහැදිලිවම මෙතන තියෙන්නේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත වාත ස්වභාවයක්. එතකොට වෙනස් වෙන දෙයක් තුළ ස්ථිර මම මගේ කියලා දෙයක් ආත්මීය ස්වභාවයක් නැති නිසා අපි තේරුම් ගන්නවා මට අයිති නැහැ, ඒ අයිති වායෝ ධාතුවට. මේ විදිහට මේ සතර මහා ධාතුන්ට මේ කය අයිති කියලා අර ගවයාව වෙන් වශයෙන් දැක්කා වගේ මේ කය පඨවි ධාතුව වශයෙන් දකින්නට ආර්ය ශ්‍රාවකයා නුවණ මෙහෙවන්නට කල්පනා කරනවා. මේ ශරීරය ආපෝ ධාතුව වශයෙන් දකින්නට ආර්ය ශ්‍රාවකයා නුවණ මෙහෙවන්නට කල්පනා කරනවා. මේ ශරීරයේ තේජෝ ධාතුව වශයෙන් දකින්නට මේ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයා නුවණ මෙහෙවන්නට කල්පනා කරනවා. මේ ශරීරයේ වායෝ ධාතුව වශයෙන් දකින්නට ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයා නුවණ මෙහෙවන්නට කල්පනා කරනවා. එතකොට එයා මේ විදිහට කල්පනා කරද්දී ධාතු සංඥා ප්‍රකට වෙලා අර අනෝබෝධයෙන් හඳුනාගත්ත අර පුද්ගල සංඥාව නැති වෙලා යනවා. මම මගේ කියන සංඥාව නැති වෙලා යනවා. ආත්මීය සංඥාව නැති වෙලා යනවා. ඒ සංඥාව නැති වෙලා ගියාට පස්සේ ධාතු වශයෙන් තමයි එයා ප්‍රකට කරගන්නේ මේ රූපය ධාතු හතරක් කියලා. ඒ ධාතු හතරක් වශයෙන් ප්‍රකට කරගත්තට පස්සේ එයාට ඒක අවබෝධයේ පිණිසයි පවතින්නේ. දැන් අපි ගත්තොත් අපි මුලින් කිව්වා මේ සම මස්වල ගෑවිලා තියෙනවා එකිනෙකා හඳුනන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි අපි හිතමු දැන් අපි අපේ අත අපේ මුහුණේ තියාගෙන ඉන්නවා නම් එතකොට ඒ වෙලාවේ මේ සමට ස්පර්ශ වෙලා තියෙන්නේ. අපි දැනගන්නවා මේ වේදනා සංඥා චේතනා විඥාන මේ කියන දේවල් වලින් මේ හැමට ස්පර්ශ වෙලා තියෙනවා කියලා දැනගැනීමක් ඇති වෙනවා. නමුත්
ඒ ස්පර්ශ වෙලා තියෙන අනිත් හම් කොටස හඳුනන්නේ නැහැ. එතකොට මේ එකිනෙකා වශයෙන් ස්පර්ශ වෙලා තියෙනවා, එකිනෙකා ඊළඟට මේ අනිත් අවයව කොටස් එක ළඟ පිහිටලා තියෙනවා. මේ කොටස් සුදුයි, මේ කොටස් කළුයි, මේ කොටස් මහතයි, කෙට්ටුයි වශයෙන් අපි මේ හඳුනගෙන මේ සියල්ල මගේ ආත්මය වශයෙන් මුල් බැසගෙන තියෙන්නේ මේ වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාර කියන කොටස් සකස් වීම නිසා. එතකොට මේ දේවල් සියල්ලම මගේ ආත්මය වශයෙන් වැළඳගත්ත නිසායි මේ ධාතු වශයෙන් වෙන්වෙන් වශයෙන් පවතින ධාතු හතරක් මගේ කියලා චරිතයක් වශයෙන් අපි දැකලා නිර්මාණය කරගෙන තියෙනවා. හරියට නිකන් මේ වර්ණ හතරකින් ඇඳපු චිත්‍රයක්, ඒ චිත්‍රයෙන් අපිට ඇඳලා පෙන්නනවා අපි හිතමු පුරුෂයෙකුගේ හරි ස්ත්‍රියකගේ හරි රූපයක්. එතකොට ඒක දිහා බලනකොට අපිට වර්ණ හතර පේන්නේ, අපිට පේන්නේ පුරුෂයා හරි ස්ත්‍රිය හරි. ඒ වගේ අනෝබෝධයෙන් ඇති කරගත්ත සංඥාවක් තමයි මේ ධාතුන් නොදැකීම නිසා අපි මේ කය පිළිබඳව ඇති කරගෙන තිබෙන්නේ. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ධාතු මනසිකාරයේදී වදාළේ මේ වගේ දෙයක්. අපි අවබෝධ කරගන්නට කල්පනා කරන්න ඕනේ. අපේ ජීවිතේ මේ වගේ වටිනා ධර්මයක් තියෙද්දි තව තවත් ප්‍රමාද කරගන්න නැතුව ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගන්නට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. ඒ කියන්නේ මේ ආකාරයෙන් තමාගේ ශරීරය කය පිළිබඳව නුවණින් විමසමින් මේ ධාතු මනසිකාරය සිහි කරමින් වාසය කරනවා. ඊළඟට මෙයා කල්පනා කරනවා අනිත් රූපස්කන්ධත් රූප උපාදානස්කන්ධත් පවතින මේ විදිහට කියලා. ඒ විදිහටම මෙයා නුවණින් විමසනවා. තමාගේ සලකන බාහිරයයි සලකන ඒ සියලු රූප උපාදානස්කන්ධයන් මේ විදිහට ධාතු හතරක උපකාරයෙන් තමයි සකස් වෙලා තියෙන්නේ කියලා මෙයා කල්පනා කරනවා. ඉතින් මේ විදිහට මේ ශ්‍රාවකයා අනෝබෝධයෙන් ඇති වුණ ආසාවත් දුම්නසත් දුරු කරගෙන මේ තුලින්ම නැවත නැවතත් පුරුදු කිරීමෙන්, බහුල වශයෙන් පුරුදු කිරීමෙන්, ඊළඟට නිරන්තරයෙන් තමුගේ ජීවිතය තුළ ප්‍රගුණ කර ගැනීමෙන් මේ ශ්‍රාවකයාට පුළුවන් වෙනවා කාලයක් යනකොට මේ ධාතුන් වශයෙන් මේ රූපය හඳුනගෙන අනෝබෝධයෙන් ඇති වුණ සංඥාවන් දුරු කරලා මේ ජීවිතය යථාර්ථය අවබෝධ කරගෙන සංසාරයෙන් ඈතර වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට. යමෙක් රූපය අවබෝධ කළොත් එයා අවබෝධ කරන්නේ දුක. රූපේ හට ගැනීම ප්‍රහාණය කළොත් එයා ප්‍රහාණය කරන්නේ දුකේ හට ගැනීම. ඒ වගේම රූප නිරෝධය සාක්ෂාත් කරොත් එයා සාක්ෂාත් කරන්නේ දුක්ඛ නිරෝධය. රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ ගිහිල්ලා යම් දෙයක් සම්පූර්ණ කළොත් එයා සම්පූර්ණ කරන්නේ ආර්ය ශ්‍රාංක මාර්ගය. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනේ විශේෂයෙන් මේ ධාතු කොටස් හතර අපේ ජීවිතයේ සියලු දෙනා තුළම පවතිනවා. එක්කෙනෙක් දෙන්නෙක් තුළ පවතින දෙයක් නෙමෙයි. ඒ නිසා සියලු දෙනා තුළ පවතින මේ ධාතු කොටස් හතර ප්‍රඥාවෙන් ප්‍රකට කරගෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අපි සියලු දෙනාම ගෞතම බුද්ධ ශාසනය තුළදීම අවබෝධ කරගන්නවා කියලා. සියලුම පින්වතුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ සියලු පින් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ පූජ්‍යපාද අබම්පොල ඥානවිජය ස්වාමීන්ද්‍රණන් වහන්සේ. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ. හෙටත් උදෑසන 5ට ජාතික ගුවන් විදුලියෙන් සිත නිවන බුදු බණ.